හොඳයි. හරි අපි ඊළඟ ගානට යනවා 2018. හොඳයි පටන් ගමු බලන්න. පුතේ පේනවද 2018 අහලා තියෙන ප්‍රශ්නේ? මුලින්ම අහලා තියෙන කොටස. 20 අහලා දිවිච්ච එකම නේද? ප්‍රශ්නෙත් බොහොම පොඩි සයිස් එකේ එකක් නේ පේනවනේ. AB කියලා රේඛාවක්. ඇත්තට මේක AB ලක්ෂ දෙක විතරයි දීලා තියෙන්නේ. A කියන්නේ ඍණ දෙකේ ඍණ 3. B කියන්නේ 4 5. යයි ගනිමු. AB රේඛාව සමග L1 L2 රේඛා එක එකක් සාධන සුළු කෝණය ෆයි බෙදීම 4 වන පරිදි A ලක්ෂය හරහා යන L1 L2 රේඛාවල සමීකරණ. කලින් කතාවමයි. මට නම් කිසිම වෙනසක් තේරෙන්නේ නැහැ. මේ දෙකේ එකම කතාව. අංශක 45 ගානේ ආනත වෙලා තියෙනවා එක්තරා රේඛාවකට නිශ්චිත ලක්ෂයක් කරා දෙන්නම යනවා. ඒ ලක්ෂය තියෙන්නේ අර ආරම්භක රේඛාව මත. සමීකරණ සොයන්න. හරිද පුතේ? පැහැදිලිද? කොහොමද හොයන්නේ? ඉතින් මහ දෙයක් නෑනේ ඔක හොයන එක නේද? මුලින්ම ඕන වෙනවා AB අපිට මේ රේඛාව වහන්න නෑනේ. අපි මුලින් මේකේ අනුක්‍රමණය ගමු. AB හි අනුක්‍රමණය. AB හි අනුක්‍රමණය සමානයි 5 ඍණ ඍණ 3 බෙදීම 4 ඍණ ඍණ 2. 8 බෙදීම 6යි 4 බෙදීම 3යි. දැන් ගන්න L1 හි අනුක්‍රමණය. M නම් tan 5 බෙදීම 4ට සම්බන්ධයක් ලියන්න. හරි. හොඳයි සුළු කරන්න බලන්න. හරිනේ. ඉස්සෙල්ලා වගේම ධන හෝ ඍණ කඩන ගමන් හරස් ගුණ කරලා ඒ කියන්නේ මාපාන් කිවත් කරන ගමන් හරස් ගුණ කරමු. හරිද? දැන් අපෙන් ඇහුවේ රේඛාවල සමීකරණ නේ. අපි ලියමු. L1 හි සමීකරණය. y ඍණ ඍණ 3 බෙදීම x ඍණ ඍණ 2 සමානයි ඍණ 7යි. එතකොට එනවා 7x ධන y ධන 17 සමානයි බිඳුවයි. හරිද පුතේ මේක දෙන්නේ? L1 විදියට L1 හෝ L2 කැමති එකකට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ.
මට කවුරු හරි තහවුරු කරන්න. L2 හි සමීකරණය. මේකද පුතා L2. නියමයි. ඔන්න අපි රේඛා දෙකේ සමීකරණ දෙක හොයලා අවසන් කරා. හොඳයි. P හා Q ලක්ෂ පිළිවෙලින් L1 හා L2 මත ගෙන ඇත්තේ APBQ APBQ සමචතුරස්‍රයක් වන පරිදිය PQ හි සමීකරණය සොයා P හා Q හි කණ්ඩාංක සොයන්න. හොඳයි. මේ බලන්න. මොකද්ද කියන්නේ? දැන් මෙහෙමනේ පුතේ. P නුයි Q නුයි ඉන්නවලු L1 L2 මත. දැන් පුතාලා දන්නවා මෙයා L1 නම් මෙයා L2 ඒ දෙන්න ලම්බකයිනේ. මෙන්න L1 මෙන්න L2 මේ දෙන්න ලම්බකයි. මේ දෙන්නගේ මැදින්නේ ওই 45 රේඛාව යන්නේ. ඒක උඩනේ AB ඉන්නේ. ඔව්. මෙතන තමයි ඇත්තටම A ලක්ෂය. Bත් මේ කොහේ හරි ඉන්නවා. දැන් ඇත්තටම මේ P කෙනෙක් ඉන්නවලු මේක උඩ සහ Q කෙනෙක් ඉන්නවලු මේක උඩ. මේක සමචතුරස්‍රයක් වෙන විදියට. එහෙම වෙන්න පුළුවන් නේ පුතේ. මේක 45 45 තියෙන නිසා. බැරි කමක් නැහැනේ. දැන් අපි මේ දෙන්නගේම සමීකරණ දන්නවනේ. ඔව්. ඒගොල්ලෝ කියන චිත්‍රෙ මුලින්ම ඇඳ ගන්න. මේ රූපේ මේක උඩයි මේක උඩයි ඉන්නවලු PQ දෙන්නෙක් මෙතන සමචතුරස්‍රයක් හදන විදියට. හරි. ඒගොල්ලෝ අපිට කියන්නේ එහෙම පද්ධතියක් ගැන. ඔව්. අපිට කියන්නේ මුලින්ම PQ ගේ සමීකරණය හොයන්න. ඒ කියන්නේ මෙන්න මේ සමීකරණය අහන්නේ පුතා. අනිත් විකරණය අහන්නේ. දැන් පුතා එක විකරණයක් ගැන දන්නවා. ඒක හෙව්වේ නෑ සමීකරණේ. ඔයාගෙන් අනිත් විකරණය අහනවා. දැන් තේරුණාද? ඔයාගෙන් මේ විකරණයේ සමීකරණය අහනවා. කියලා ඒක හොයන්න කියලා කියනවා N9 PQ හොයන්න. ඉතින් හරිනේ පුතේ. දැන් ඔයාට P හොයන්න පුළුවන්නේ L1 සහ මේ හොයන ලද PQ විකරණේ විසඳලා. මෙහෙමයි. Q හොයන්න පුළුවන් L2 සහ මේ සමීකරණ මේ විකර්ණ රේඛාව විසඳලා. ඒතරේ දෙකටම විකර්ණේ හොයනවා කියන එක ඒගොල්ලෝ අපිට අනුමත කරනවා මුලින් විකර්ණේ හොයන්න. හරි. උත්සාහ කරන්න බලන්න විකර්ණේ හොයන්න. අපි ඔන්න මම දත්ත ටික කියන්න. A දන්නවා. ඔව්. B දන්නවා. B කීයද? 4 5. හා. අපි try කරලා මේ විකර්ණේ හොයන්න ඕනේ. මෙන්න මේ PQ විකර්ණේ. කොහොමද හොයන්නේ? ඒක ලම්බ සමච්ඡේදකයක්. ඇයි පුතේ මේ බලන්නකෝ. ලම්බකයි සමච්ඡේදනය කරනවා. AB රේඛාව සමචතුරස්‍රයක විකර්ණ එකිනෙකා ලම්බ සමච්ඡේදනය වෙනවා. ඇත්තටම කොහොමද සමච්ඡේදනය වෙනවා? ලම්බකත් වෙනවානේ. අනිවාර්යෙන්. ඔව්. ඒකේ ආගේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඔව්. ඒක රොම්බසෙත් වෙනවා. සමචතුරස්‍රය විතරක් නෙවෙයි. ඍජුකෝණාශ්‍රයයි සමාන්තරාශ්‍රය වෙන්නේ නැහැ. මතක් කරලා බලන්න මේ මොකද කියන්නේ? හොඳයි. හොයන්න PQ ගේ සමීකරණ ඉක්මනට.
හරි හෙව්වද මුලින් මේ මිඩල් පොයින්ට් එක හොයන්න මධ්‍ය ලක්ෂයේ m හොයන්න පුළුවන් එකතු කරලා දෙකට බෙදලානේ මධ්‍ය ලක්ෂයට එනවා එක එකක් හරිද පුතේ මධ්‍ය ලක්ෂය එක එක දැන් ඔයා AB ගේ අනුක්‍රමණය හෙව්වනේ ඒ වගේ PQ ගේ අනුක්‍රමණය ගන්න PQ හි අනුක්‍රමණය M dash නම් එයයි AB AB ගේ අනුක්‍රමණය අර්ථය 4 බෙදීම 3යි ගුණ කරාම ඍණ 1යි M dash ඍණ 3 බෙදීම 4යි එම නිසා PQ හි සමීකරණය මේක හරිද කියලා මට පොඩ්ඩක් කියන්න ඕනේ PQ ගේ සමීකරණය පුතේ කීප දෙනෙක් PQ ගේ සමීකරණය හරිද හරි රයිට් පේනවනේ නේ බෝඩ් එකේ හැටි මම සාමාන්‍ය කණ්ඩායම ජ්‍යාමිතිය ගණන් හදන්න ආසම නැති විදියක් මේක මෙහෙම පොඩි එකක හදන්න පුළුවන් ගණන් නෙවෙයි මේවා කරන්න දෙයක් නැහැ කරන්න දෙයක් නැහැ කියන්නේ කැමර එක දුරට ගෙනියන්නත් බෑ සහ එහෙම ගෙනිච්චොත් අර පැහැදිලි බවයි ඒවා ගොඩක් අඩු වෙනවා හරි ඔක ওই ප්‍රශ්නේ එනවා හැබැයි මේ අපි normal physical පටන් ගත්තාම එතකොට ඉතින් අපිට චූටි ඉඩක ලියන්න බෑනේ බෝඩ් එක තියෙනවා මට ඉතින් ඇත්තටම ලොකු ඉඩක ලියන්න වෙනවා ඉඩකට තියෙද්දි නිකන් ඉන්න බෑ එතකොට ඉතින් කැමර එක ටිකක් පස්සට කරලා තමයි ගහන්න වෙන්නේ ඒ වගේ ඉතින් ප්‍රශ්න එනවා සාමාන්‍ය පන්ති අපි ආරම්භ කරන්න පටන් ගත්තට පස්සේ හරිද පුතේ හොඳයි එච්චරයිද බලමු හරි ඊට පස්සේ PQ හි කණ්ඩායම PQ හි සමීකරණය සහ P හා Q හි කණ්ඩායමක සමන් දැන් පුතේ විසඳන්න ඕනේ මේ දෙන්නත් එක්ක වෙන වෙනම L1 එක්ක විසඳන්න P හොයන්න මේ දෙන විසඳන්න L1 සමග PQ ගේ සමීකරණයනේ P ලක්ෂය හොයන්න L1 සමග විසඳන්න P ලක්ෂය හොයමු L1 ගේ සමීකරණය අන්න මම ඒක මැකුවා L1 ගේ සමීකරණය තියුනේ 7x ධන y ධන 17ද මට මතක විදියට මේක හරි අතනින් එනවා 3x ධන 4y ඍණ 7 සමානයි බිඳුව පුතේ මේක සමීකරණය මට පොඩ්ඩක් කියන්න ඕන මොකක්ද ඒ දරුවා මේ අවුලක් නැද්ද කියලා අහන්නේ ලියපු විදියට මේ කියන්නේ මේ ලියපු ස්ටයිල් එකද ඒකද අහන්නේ පුතේ ඊතල දදා ලියන එක ගැනද එක දරුවෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා මට හරියට ප්‍රශ්නේ කියන්න මට පැහැදිලි මදි. ඒතර මේ 1 4න් වැඩි කළා 2 අඩු කරා නම් හරි. 28න් 3ක් 25x මේක කැපෙනවා මේක 4න් වැඩි කරාම වෙනවා 68ක්. ඍණ 7 ධන 7 සමානයි බිඳුව. එතන එනවා ඍණ 75ක්. x සමානයි ඍණ 3ක්. එතකොට අපි ගමු දෙකෙන් 4යි y සමානයි 7 ඍණ 3 වතාවක් ඍණ 3ක් 16යි y 4යි p ලක්ෂය එනවා ඍණ 3 4ක් රයිට් පේපරේ මේ ලියපු විදිහට ඔව් ඔන්ලයින් ඉතින් ලියන්න කමක් නැහැ පුතා අපි කොහොමද ඔයගොල්ලන්ගේ පේපර්ස් ඔන්ලයින් බලන්න තමයි ඉන්නේ විභාගෙට යනකම් ගාල්ල මාතර උනත් එන්න බැරි දරුවෝ සමහරක් වෙලාවට ඉන්න පුළුවන් මේක නිසා
නෑ නෑ අපි කිසිසේත් බලකිරීමක් කරන්නේ නැහැ කිසිම පන්තියකට එහෙම කරන්නත් බෑ සහ එහෙම කරන්නෙත් නෑ. තමන්ට හැකියාව තියෙනවා නම් එන්න. හරිද? එහෙම නැති දරුවෝ ඉතින් ඔන්ලයින් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳ අංක 3 මෙයා විසඳන්න අරයත් එක්ක. බලන්න ටික ටික මේක හරි ලස්සන මේ එකක් ගොඩනගන්න ඕනේ. පොඩ සමචතුරස්‍රය අනාවරණය කරගන්න. දැන් හරිනේ. ලක්ෂ 4 එව්වා කියන්නේ සමචතුරස්‍රය දන්නෝ. නිශ්චිතයි. හරියටම හොයලා ඉවරයි. අංක 2 නේ. මේ කොහොමද ඉස්සරහ මේක 3ෙන් වැඩි කළා අඩු කරමු. 2 ඍණ 3 වැඩි කිරීම 3 4 ඍණ 21 25යි y 25යි y ඍණ 7 ධන 30යි 57යි. එතන y ට එනවා ඍණ 2ක් 3ෙන් x ට එනවා 19 ධන ඍණ 14 පහක්ද? පහේ ඍණ 2ද පුතේ q ලක්ෂය. q කියන්නේ පහේ ඍණ 2. නියමයි. හරි pq හොයලා ඉවරයි. ගානේ තාම මගේ ඉන්නේ. තවද හරි APB හා Q ලක්ෂ හරහා යන වෘතයේ සමීකරණය සොයන්න. හරි ඒකත් කළෙමුකෝ. ඒකත් චූටි කොටසක් නේ. වෘතය. මේ සමචතුරස්‍රය මෙහෙමනේ. ඔව්. මේ සමචතුරස්‍රයේ නිකන් පරිවෘතය වගේ. එහෙම එකක් හරතු දක්වන්නේ නැහැ අපි. නිකන් පරිවෘතය වගේ. කියන්නේ ශීර්ෂ 4 හරහා යන වෘතය. එහෙම වෘතයක් අඳින්න පුළුවන් නේ පුතේ. පුළුවන් නේ මෙහෙම සිදුරු ලක්ෂ 4 හරහා යන විදිහට අඳින්න. කොහොමද කරන්නේ? ඉතින් එයාගේ කේන්ද්‍රය දැනටමත් හොයලා ඉවරයිනේ. නෑ එහෙම ඕනේ නෑ. AB කියන්නේ විස්කම්භයක්. PQ කියන්නේ විස්කම්භයක්. ඔව් එහෙමත් පුළුවන්. නැත්තම් ඔයා මැද කේන්ද්‍රය හොයලා ඉවරයි නේද? එතන ඉඳලා මේ ලක්ෂ 4 එකකට දුර හොයන්න අරය. ලක්ෂ කේන්ද්‍රයයි අරයයි. එහෙම නැත්තම් AB විස්කම්භයක් අල්ලගන්න. PQ විස්කම්භයක් අල්ලගන්න. ඕන එක. කැමති ඕනම ක්‍රමයක. හරි නේද? හොඳයි අපි හොයමු ඉතින් එක ක්‍රමයකට අපි ගමුකෝ AB විස්කම්භයක් කළා. එතකොට මෙන්න සමචතුරස්‍රය මෙන්න AB ඔයා අඳිනවා මේක උඩට මෙහෙම එකක් XY B කියන්නේ ඉස්සෙල්ලා 4 5ද කොහෙද ආයේ මට මතක නැහැ. මේ තියෙන ඍණ 2 ඍණ 3. හරි විස්කම්භය වෙන වෘත්තයේ සමීකරණය හොයන්න. ඔක තමයි S එක.
නෑ ලකුණු ටික දාන්න මම එන්ටර් කරලා ඇත්තේ ලකුණු ඔයගලන්ට ගිහලා වෙබ්සයිට් එකේ බලා ගන්න පුළුවන් මෙසේජ් එකේ වන්නුන්නේ නෑ මෙසේජ් එක දාන්න පේපර්ස් ටිකත් මම තාම මේ ෆෝල්ඩර් එකට දැම්මේ නෑ ඒ ටිකත් තා පොඩ්ඩකින් දාන්න හරි අපි ලියමු මේ සූත්‍රය නේද සමීකරණ ඉක්මනට හදමු වෘත්තයේ සමීකරණය එතකොට y ඍණ 5 බෙදීම x ඍණ 4 වැඩි කිරීම y ඍණ ඍණ 3 බෙදීම x ඍණ ඍණ 2 සමානයි ඍණ 1යි y වර්ග ඍණ 2යි y ඍණ 15 සමානයි ඍණ x වර්ග ඍණ 2යි x ඍණ 8 මේකද පුතා s වෘතේනවා x වර්ග ධන y වර්ග ඍණ 2යි x ඍණ 2යි y ඍණ 23 සමානයි බිඳුවක් හරිද කවුරු හරි කෙනෙක් මට තහවුරු කරන්න ඕන right ලැම්ඩා එකට වඩා විශාලයයි ගනිමු ඊළඟ කොටස r සමානයි මම දාන්නම් ස්ක්‍රීන් එක r සමානයි 4යි ලැම්ඩා 5යි ලැම්ඩා ලක්ෂය s වෘතයට පිටතින් පිහිටන බව පෙන්වන්න මේ බලන්න ලැම්ඩා එකට වඩා වැඩියයි ගනිමු r සමානයි 4යි ලැම්ඩා 5යි ලැම්ඩා ලක්ෂය s වෘතයට පිටතින් පිහිටන බව පෙන්වන්න r ලක්ෂයේ සිට s වෘතයට ඇඳි ස්පර්ශකවල ස්පර්ශ ජායේ සමීකරණය සොයන්න ලැම්ඩා විශාල එක විචලනය වන විට මෙම ස්පර්ශ ජායන් අචල ලක්ෂයක් කරහා යන බව පෙන්වන්න අප්පා වැඩ කීපයක්ම තියෙනවා හොඳයි අහගන්න දැන් පුතාලා අලුතෙන් වෘතයක් හෙව්වනේ ඔව් මේ වෘතයට දැන් වෘතය අල්ලගන්නේ දැන් මේ සමචතුරාශ්‍ර කතාව ඉවරයි දැන් ඒගොල්ලන්ට සමචතුරාශ්‍ර පැත්තකට දාලා මේගොල්ලෝ මේ වෘතය අල්ලගෙන අපි වෘතය ඇසුරෙන් විවිධාකාර තියරි හදන්නයි යන්නේ අහගන්නකෝ ඔන්න අපි ළඟ වෘතයක් තියෙනවා දැන් S වෘතය මේ තියෙන S වෘතය හරි සමීකරණේ දන්නවා දැන් කියනවා r කියලා ලක්ෂයක් ඉන්නවලු 4යි ලැම්ඩා 5යි ලැම්ඩා ඒක ලැම්ඩාගේ සූත්‍රයකින් එන අන්න එහෙම එකක් ලැම්ඩා එකට වඩා වැඩි කියලා තියෙනවා හරි මෙන්න මේ ලක්ෂය වෘතයට එළියෙන් ඉන්න බව සාමාන්‍යයෙන් පුතේ වෘතයක සමීකරණේ සාධාරණව ලියලා ඒකේ මේ වම් අත පැත්තට ලක්ෂයක් ආදේශ කරාම එන උත්තරේ බිඳුව නම් ඒක ඉන්නේ වෘතේ උඩ ධන නම් එළියේ ඍණ නම් ඇතුලේ ඒක නීතියක් සර් එහෙම කොහොමද කියන්නේ අයි පුතාලට මතකයිද අර එළියේ ඉඳන් වෘතයට ස්පර්ශක ඇඳහම ස්පර්ශක දිග ගන්න ක්‍රමයක් තියුණා සූත්‍රයක් මොකද්ද ස්පර්ශක දිග ගන්න සූත්‍රේ බාහිර ලක්ෂය ගෙනහිල්ලා වෘතයට ආදේශ කළා එන උත්තරේ වර්ගමූල ගන්නවා දැන් අපි දන්නවනේ එළියේ ඉඳන් ලක්ෂයකින් අනිවාර්යෙන් ස්පර්ශකයක් අඳින්න පුළුවන් දුරක් පැවතිය යුතුයි කියලා එහෙනම් ධන සංඛ්‍යාවක වර්ගමූලයක් ලෙස තමයි අන්න අර දිගේ එන්නේ ඒක නිසා වෘතයට ලක්ෂයක් ආදේශ කරාම ඒක ධනයි නම් ඒ කියන්නේ වෘතයේ ඉඳලා තියෙන්නේ එළි හරිනේ බිඳුවයි නම් මත ඍණ නම් ඇතුලේ එහෙම නැත්තම් ඉතින් පුතේ කරන්න තියෙන්නේ අරයයි අර ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුරයි සසඳන්න වෙනවා. ඔයාට සිද්ධ වෙනවා මේ කේන්ද්‍රයේ ඉඳලා මෙතෙන්ට දුර හොයන්න. ඒ දුර අරය සමග සසඳන්න වෙනවා. අරයට වඩා වැඩි කියන්නම වෙනවා. ඉතින් ඊට වඩා මම හිතනවා ආදේශ කරලා පෙන්නන එක බොහොම පැහැදිලි කියලා. එහෙනම් අපි දාමු r st ආදේශයෙන් අර ඉන්නේ s LHS ට දාන්න. LHS ට දැම්මොත් කීයද එන්නේ x වර්ගනේ. ඔව්. 4යි ලැම්ඩා වර්ග ධන 5යි ලැම්ඩා වර්ග ඍණ 2යි 4යි ලැම්ඩා ඍණ 2යි 5යි ලැම්ඩා ඍණ 23. ඔන්න ආදේශ කරා. දැන් පුතේ පොඩ්ඩක් සුළු කරගන්න වෙනවනේ. 25යි 16යි 30. හරි නේද? නෑ 41යි සර්. 41යි ලැම්ඩා වර්ග. මෙතනින් 10යි 8යි 18යි ලැම්ඩා ඍණ 23. හරිද බලන්න පුතේ? මේකද බලන්න ආදේශ කරාම ආවේ.
කීප දෙනෙක් හරිද? සාධක කියන්නේ ඔය ලස්සනට සාධක ටික පේන්නේ. 41යි ලැම්ඩා ඍණ 1 ධන 23. මං හරිද? 41යි 23 අතර පරතරය 18යි. හරියට හරි. දැන් ලැම්ඩා විශාලයි ලුණ එකට වඩා නේද? ලැම්ඩා විශාලයි 1 නිසා ලැම්ඩා ඍණ 1 ධනයි. ඉතින් ලැම්ඩා එකට වඩා වැඩි නම් පුතේ 41යි ලැම්ඩා ධන 23 කියන එක්කෙනා අනිවාර්යෙන්ම ධන සංඛ්‍යාවක් නේද? ලැම්ඩා කියන්නේ එකට වැඩි නම් මේ කෑල්ල කොහොමත් ධනයි මේක කවදාවත් ඍණ වෙන්න බෑනේ. ඉතින් දෙන්නම ධනයි කියන්නේ ඒ දෙන්නගේ ගුණිතය ධනයි. එම නිසා ලැම්ඩා ඍණ 1 වතාවක් 41යි ලැම්ඩා ධන 23ත් ධනයි. අනේ එම නිසා LHS ධනයි. එනම් R ලක්ෂය වෘතයට පිටතින් පිහිටයි. දැන් තේරුණාද පුතේ? එනම් R ලක්ෂය capital R වෘතයට පිටතින් පිහිටයි. right ඔන්න පුතේ අපි ඔප්පු කරා. කට්ටියට වැඩේ පැහැදිලිද? R ඉන්නේ වෘතයට එළියෙන් කියලා ඔප්පු කරා. හරි. ඊළඟට කියනවා පුතේ මෙන්න මෙහෙම කතාවක්. මේ බලන්න. S වෘතයට පිහිටතින් හරි. R ලක්ෂයේ සිට S වෘතයට ඇඳි ස්පර්ශකවල ස්පර්ශ ජායේ සමීකරණය සොයන්න. ඒ කැලලත් බලමු. මොකක්ද ස්පර්ශ ජාය කියන්නේ මතකයිද තියරි? වෘතයකට බාහිර ලක්ෂයකින් නම් අඳින්න පුළුවන් ස්පර්ශක දෙකක් තියෙනවා. දැන් මේක නම් ওই R ලක්ෂය ඔන්න ස්පර්ශක දෙක. S වෘතයට. මේවට කියනවා ස්පර්ශ ලක්ෂ කියලා. අපිට පුළුවන් පුතේ මේ ස්පර්ශ ලක්ෂ දෙක යාවෙන විදිහේ රේඛාවක් අඳින්න. ඒකේ මෙන්න මේ කොටස ජායක්. ඒ ජාය හැදුනේ ස්පර්ශක රේඛා දෙකක් පදනම් කරගෙන නිසා මේ රේඛාවට අපි කියනවා නිල් පාට කෙනාට ස්පර්ශ ජාය. නැතු ඒ ජාය ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වෙන ජායවල තියෙන්න බෑනේ. එහෙම බෑනේ පුතේ. නේද? ස්පර්ශක කියන්නේ වෙනම જાතියක්, ජාය කියන්නේ තා જાතියක්. ස්පර්ශක මූලික කරගෙන හැදිච්ච ජායක් නිසා ස්පර්ශ ජාය. කොහොමද හොයන්නේ? අර මේකට තමා පුතාලට මතකයිද? අර වෘත්තේ කෑලි වලට කඩලා එක තැනකට ගානේ ආදේශ කරනවා කිව්ව තියරිය. මතක කට්ටිය ඉන්නවා. දැන් වෘත්තේකෝ මෙන්න වෘත්තේ S සමානයි x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 2y ඍණ 23 සමානයි බිඳුවයි. මේ කඩනවා කිව්වා x x ධන y y ඍණ මේක කඩනවා x ධන x මේක y ධන y ඊට පස්සේ මේක ඍණ 23 සමානයි බිඳුවයි. හරි. ඊට පස්සේ මේකේ x ටයි y ටයි එක තැනකට ගානේ ආදේශ කරනවා මේ ලක්ෂ්‍ය ඛණ්ඩාංක. 4යි ලැම්ඩා 5යි ලැම්ඩා ආදේශයෙන්. එහෙනම් අපි කෙලින්ම ලියමු ස්පර්ශ ජායේ සමීකරණය. ස්පර්ශ ජායේ සමීකරණය. හොඳයි. මෙතන ඉඩ මදි නිසා මම මෙහෙට ගන්නම්. එක තැනකට ගානේ ආදේශ කරන්න. එක x කෙනෙක්ට 4යි ලැම්ඩා. එක y කෙනෙක්ට 5යි ලැම්ඩා. ඍණ ඊට පස්සේ x ධන 4යි ලැම්ඩා. ඍණ y ධන 5යි ලැම්ඩා. ඍණ 23 සමානයි බිඳුවයි.
දැක්කද? අන්න හරි. එතන දැන් පුතාලට තේරෙන්න ඕනේ මේක හරිද මේ පද්ධතිය ඔය ස්පර්ශ ජාය ඇවිල්ලා තියෙන්නේ. කාගේ ඉඳලාද පුද? මේ R ගේ ඉඳලා නිර්මාණය කරපු ස්පර්ශ ජාය. හරි. පැහැදිලිනේ? අපිට කිව්වේ ඒක හොයන්න ඔච්චරයි. ඒක ඔන්න x පද වෙනම ගන්න පුළුවන්. x පද එකට ගත්තොත් එනවා 4 ලැම්ඩා ඍණ 1යි x. ඊළඟට එනවා 5යි ලැම්ඩා ඍණ 1යි y. හරි. ඊට පස්සේ එනවා ඍණ 9යි ලැම්ඩා ඍණ 23 සමානයි 0යි. මේකද පුතේ ආවේ. මම පොඩ්ඩක් xy සහ නියත පද වෙන් කිරීමකුත් කරා. කීප දෙනෙක් මට පොඩ්ඩක් තහවුරු කරන්න. හරිද පුතේ ඕක? ඔයි හෙව්වේ ස්පර්ශ ජාය. ස්පර්ශ ජාය කියලා කියන්නේ මෙන්න මෙයා. මෙයාගේ සමීකරණය. දැන් මේගොල්ලෝ අපිට කියනවා නේද අන්තිමටම කෑල්ලක් මේක අචල ලක්ෂයක් කරහා යන බව පෙන්වන්න කියලා. මේ තියෙන අන්තිමම කොටස. මෙයා අචල ලක්ෂයක් කරහා යන බව. පුතාලට මතකයිද? ඔයගලන්ට ඇප්ලයිඩ් වලත් ওই ප්‍රශ්නේ එක තැනක අහනවා. ඒකතල බල පද්ධති පාඩමේ සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියාරේඛාව එහෙම හොයලා සමහර ගණන් වල අහනව නේද? මෙම ක්‍රියාරේඛාව අචල ලක්ෂයක් කරහා යන බව පෙන්වන්න වගේ තියරි. එහෙම නැත්නම් පොඩි පොඩි කොටස්. එහෙම ඒවා කළා තියනවාද? මම අපේ කාලේ මට නම් මතකයි එහෙම මේ ඇප්ලයිඩ් ගණන් වල මේ ප්‍රශ්නේ අපෙන් අහලා තිබුණා. මම හිතන්නේ දැන් ඕගොල්ලෝ මන් දන්නේ එහෙම හදලා තියනවාද කියලා. එහෙම හදපු දරුවෝ ඉන්නවද? කවුරුවත් නැහැ. හොඳයි. ඒ කියන්නේ එහෙම ගණන් අහුවෙලාම නැතුව ඇති මං හිතන්නේ. හරිද? කමක් නැහැ. කටියට මාව ඇහෙනව නේද? කාටවත් අහුවෙලා නැහැ නේ. හරි හරි ඒක තමයි. ඕ නෑ විවිධාකාර ප්‍රශ්න වෙන්න පුළුවන්. හරි කමක් නැහැ. මේකෙත් තියෙන මේ સિદ્ધාන්තය ඕකමයි. හරි. ඉන්නෝ කියන්නේ. ඒකෙදි කරන්න පුතේ දැන් අපි දන්නවා ඔයගොල්ලෝ දන්නවා දැන් මේක විවිධාකාර රේඛා පද්ධතියක්. ඒ කිව්වේ ලැම්ඩා වෙනස් වෙනකොට මෙතන හැදෙනවනේ විවිධ රේඛා. ඔව්. අන්න ඔය ලැබෙන විවිධ රේඛා සේරම එක තැනක් කරහා යනවලු. ඒක හරි අමුතුයි කතාව. අපි දන්නවා ඒකට අදාළ තියරියක්. ඒ කියන්නේ ඇයි පුතේ අර අපිට තියුනේ දැන් මේ බලන්න මේකේ. මේකේ මම ලැම්ඩා තියෙන පද වලින් ලැම්ඩා එළියට ගන්නවා. 4යි ලැම්ඩා x කින් 4යි x කියලා ලැම්ඩා එළියට. දැන් 5යි ලැම්ඩා y 5යි y මෙතනින් ඍණ 9. ඊළඟට තියෙන සේරම ටික මම ගන්නවා එක පොදියකට. ඍණ x ඍණ y ඍණ 23 සමානයි 0යි. ඉතින් මේ තියෙන්නේ ලැම්ඩා ඔව් මෙයා L1 කියලා නිකන් හිතුවොත් ධන මෙයා L2 කියලා ගත්තොත් ලැම්ඩා L1 ධන L2 සමානයි 0යි. පුතේ මේකේ L1 L2 කෙනෙක් මුලදී හිටියා නේද? එන ඒව ගන්න එපා. L3 L4 අලුත් දෙන්නේ. කවුද කියලා අපි දන්නේ. අදාළත් නැහැ. අලුත් රේඛා දෙකක් එක්කෙනෙක් ලැම්ඩාගෙන් ගුණ වෙලා අනිකට එකතු වෙලා බිඳුවට සමාන වෙලා. හරි. ඉතින් ඒකෙන් මොකද්ද කියවෙන්නේ? ඉතින් පුතාලට මතකයිද මේ ප්‍රතිඵලය? L1 ධන ලැම්ඩා L2 සූත්‍රය. ඒකෙන් මොකක්ද ආවේ? ඒකෙන් ආවේ අදාළ රේඛා දෙක කැපෙන ලක්ෂය හරහා යන සාධාරණ රේඛා පන්තියක්. ඒ හැම රේඛාවටම තියෙනවා පොදු ගුණයක්. අර දෙන්න කැපෙන තැන හරහා යනවා. එහෙනම් ඉතින් මේ දෙන්නෙත් එහෙම එකක්. L3 ගේ L4 ගේ කැපුම් ලක්ෂය හරහා මෙතන හැදෙන ඕනම රේඛාවක් ගමන් කරනවා. දැන් පැහැදිලිද හැම දරුවෙක්ටම? ලැම්ඩා මොක වුණත් ඒක වැඩේ හරියනවා. එහෙනම් මේ රේඛාවයි විසඳුවා නම් පුතාට පුළුවන් මෙන්න මෙයා කොච්චර වෙනස් වුණත් අචල ලක්ෂයක් කරහා යනවා. ඒ ලක්ෂය මොකක්ද කියලාත් හොයන්න. කට්ටියට වැඩේ තේරුණාද? එහෙනම් මේ වගේ වෙලාවට කරන්න තියෙන්නේ මේ වගේ එකක් ආවහම ඒකෙන් ලැම්ඩා පරාමිතික තියෙන ඒවා වෙන් කරන්න. වෙන් කළා හොඳට සූත්‍ර ගන්න L1 L2. එතකොට ලැබෙන මේ ආකෘතිය. මේක ලියලා කියන්න මෙය අචල ලක්ෂයක් කරහා යන සාධාරණ රේඛාවකි කියලා.
ඕනනම් ලියන්නේ මේ අචල ලක්ෂ්‍ය වනුයේ L3 සහ L4 හි ඡේදන ලක්ෂයයි කියලා දාන්න. එච්චරයි. ඒක කෙලින්ම තියරියක්. අපි මේ තියරිය මෙන්න මේකයි තියෙන්නේ කියලා ලියලා වැඩේ නවත්තනවා. ඒක තමයි කරේ. කට්ටියට පැහැදිලිද? හොඳයි. අතෙන්ට යනකල් ලියන්න මම වාක්‍යයක් දෙන්නම්. ලියලා ඉවර දරුවෝ කියන මම වාක්‍යයක් දෙන්නම්. හරි. එතන ලියන්න. මෙය L3 හා L4 හි ඡේදන ලක්ෂය හරහා යන ඡේදන මේ L1 L3 හා L4 හි ඡේදන ලක්ෂය හරහා යන සාධාරණ සරල රේඛාවකි. සාධාරණ සරල රේඛාවකි. හොඳයි 2017 කරන්න බලන්න පුතේ. හොඳයි. M අයත් R යයි ගනිමු. P සමානයි 0.1 ලක්ෂය y සමාන mx මගින් දෙනු ලබන L සරල රේඛාව මත නොපිහිටන බව පෙන්වන්න. L ට ලම්බව P හරහා වූ සරල රේඛාව මත ඕනෑම ලක්ෂයක ඛණ්ඩාංක ඍණ mt t ධන 1 ආකාරයෙන් ලිවිය හැකි බවද පෙන්වන්න. හරි. කොටස් දෙකයි. මුලින්ම කියන්නේ මොකද? මේ ලක්ෂය මේ රේඛාව මත නොවන බව. හරි ලේසියිනේ. රේඛාව y සමාන mx. ලක්ෂය 0.1. ඉතින් මෙයා අරය මත නෑ කියන්නයි ඕනේ. යම් කිසි රේඛාව මත ලක්ෂයක් නෑ කියන්න ආදේශ කරලා කියන්නේ බිඳුව නෙවෙයි කිය. සරලයි නේද? ඒකනේ වෙන්න ඕනේ නේද? පොඩි පොඩි දේවල් පුළුවන්. ඔව්. අපි ලියමු. අපි මේ රේඛාව පොඩ හදාගමුද? mx ඍණ y සමානයි බිඳුව. හොඳයි. අපි දාමු p ආදේශයෙන් LHS වමට දාන්න ඕන මේකේ m වතාවක් x ට බිඳුව y ට 1. උත්තරේට ඍණ 1යි අසමානයි බිඳුවයි. එනම් p y සමාන mx මත නොවේ. එම නිසා p y සමානයි mx මත නොපිහිටයි. හරි.
පැහැදිලිද? එල්ට ලම්බව P හරහා වූ සරල රේඛාව මත ඕනෑම ලක්ෂයක ඛණ්ඩාංක මේ ආකාරයෙන් ලිවිය හැකි බව පෙන්වන්නේ. ඒ කියන්නේ පරාමිතික ආකාරය. එල්ට ලම්බව P හරහා. පුතේ. දැන් ඔයා හිතන්න P හරහා යන රේඛාවක්. එයා එල්ට ලම්බකයි. මෙන්න එල් ඉන්නවා. හරිනේ? මේ තමයි එල් රේඛාව. මේකත් එල් නේ. ඔව්. දැන් මේකට ලම්බකව P හරහා. P ඉන්නේ එල් මත නෙවෙයිනේ එළියේනේ. බිඳුව එක හරහා යන මෙයාට ලම්බකයි. ඒතර මෙයාගේ අනුක්‍රමණය m. හරි නේද? ඔව්. අපි මේක L dash කියලා ගමු. අපි ලියමු L dash අනුක්‍රමණය. දන්නේ නැහැනේ. ලම්බක නිසා හොයන්න පුළුවන්. L dash අනුක්‍රමණය M dash නම්. ඒකයි අරයාගේ M අනුක්‍රමණයයි ගුණිතේ ඍණ එකයි. එතන M dash කියන්නේ ඍණ එකයට M. ඔය අනුක්‍රමණය හොයලා ඉවරයි. දැන් ලියන්න L dash සමීකරණය. y ඍණ එක බෙදීම x ඍණ බිඳුව සමානයි m dash. ඍණ එකයට m. දැන් මේක මෙහෙම තියන්න බෑනේ පුතේ. ඔව්. ඍණ එක යටට ගන්නවා x මෙතෙන්ට m ගන්නවා මතකයිනේ නේ t එකක් දානවා. පරාමිතික කරනවා. ඒ කියන්නේ සමාන ලකුණෙන් දෙපැත්තට xy ව දානවා. ඒකනේ කරන්නේ. පැහැදිලිනේ සමාන ලකුණෙන් දෙපැත්තට xy දානවා. දැන් මෙතන xy ඉන්නේ එකම පැත්තේනේ. මේ ඍණ එකයට m තමයි අනිත් පැත්තේනේ. එහෙම බෑ. සමාන ලකුණෙන් දෙපැත්තට xy දානවා. ඒක සමාන කරනවා t වෙනත් විචල්යයකට. එතන x ට එනවා mt y ට එනවා 1 ධන t. අන්න පුතේ වැඩේ හරි. දැන් මේ ඔයා හොයලා තියෙන පුතේ මේක උඩ දුවන ලක්ෂයක්. මේක උඩ දුවන ලක්ෂයක් අර කලින් අර ඩෙස්මෝස් එක අපි බැලුවේ. ඔය t වෙනස් වෙනකොට මේ ලක්ෂය මේක දිගේ දුවනවා. t බිඳුව කරන්න. t බිඳුවේදී මේක බිඳුවයි මේක එක ධන බිඳුව එකයි. ඒ කියන්නේ මෙන්න මෙයා ලැබෙනවා. හරියට මෙතන තමයි පරාමිතිය බිඳුව වුණාම එන්නේ. වැඩේ පැහැදිලිද? එතකන් එයා වෙනස් වෙද්දි දුවනවා. සර් සමීකරණය හොයලා ආදේශ කරලා පෙන්නුවත් හරි නේද? ඔව් ඉතින් සමීකරණය හොයලා ආදේශ කරා. ඔව් ඒත් ප්‍රශ්නයක් නෑ. ඊට වඩා ලේසි මෙහෙමනේ. සමීකරණේ දන්නෙත් නෑනේ අපි. කෙලින්ම මේ පාරේ අරගෙන යනවා. හරිද පුතේ? right. එනයින් P සිට L ටෑඳි ලම්බේ අඩිය වූ Q ලක්ෂයේ ඛණ්ඩාංක මේක මගින් දෙනු ලබන බව පෙන්වන්න. ඔන්න පුතේ වැඩක්. හොඳද? මේක ටිකක් අමුතුයි. මොකද්ද මේ කියන්නේ? එනයින් P සිට L ටෑඳි ලම්බේ අඩිය. එහෙම නේද කියන්නේ? ඔව් හරියට බලමු නැවත. එනයින් P සිට L ටෑඳි ලම්බේ අඩිය වූ Q ගේ ඛණ්ඩාංක. පුතේ මෙන්න මෙතනලු Q ඉන්නේ. අන්න Q. P සිට Lට ලම්බකයක් අන්දොත් මේ දින්නේ ලම්බකේනේ. අය ලම්බක වෙනවනේ මේක. ඒකේ අඩිය. අඩිය කියන්නේ මෙතන Q. දැන් කොහොමද දානවා Q හොයන්නේ? ඉතින් හරි ලේසියිනේ. ඒ කිව්වේ. ඇයි පුතේ හරි ලේසි කියන්නේ? දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. මේ හැමෝම බලාගන්න මේ. මෙයානේ හොයන්න දෙන්නේ. ඔයා මේක උඩ දුවන කෙනෙක් අල්ලගෙන ඉන්නේ දැන්. මේ L dash මත දුවන යම් සාධාරණ කෙනෙක්ව දන්නවා. මේ මෙතන හෙව්වේ. අපිට බැරිද Q කියන කෙනාවේ එහෙම නම් කරන්න. ඇයි එයත් ඒ පවුලෙම කෙනෙක්නේ. මේ L dash ගේ මත තියෙන ලක්ෂ කුලකයේම කෙනෙක් නේද Q කියන්නේ. ඔව්. ඉතින් එහෙනම් Q මේ විදිහට ගන්න පුළුවන්. හරි සර් අරගෙන අපිට ඕන කෙනාට විතරක් තියෙන වෙන විශේෂ ලක්ෂණයකුත් ගන්න වෙනවා. ඒ කවුද? ඇයි පුතේ Q විතරයිනේ L උඩ පිහිටන්නේ. වෙන කවුරුවත් L උඩට යන්නේ නැහැනේ මේක මත තියෙන කට්ටිය නේද? අරයා විතරයි යන්නේ. ආයෙනම් Q ලක්ෂය Lට ආදේශ කරලා තෘප්ත කරාම ඔයාට ඕන නම් ওই නොදන්න T හොයන්න පුළුවන්. ඇයි අපිට පරාමිතිය අතුර හොයාගන්න වෙනවනේ. මෙතන ලොක් එක අරගන්න.
මේ Q කවුද කියලා හොයාගන්න නම් එයාට අදාළ පරාමිතික T අගේ දැනගන්නම වෙනවා. ඒක හොයන එක තමයි අපි මේ කරන්නේ. කට්ටියට තේරුණාද වැඩි? හොඳයි. එහෙනම් වාක්‍යයක් දාන්න. Q L dash මත වෙන නිසා. මුලින් මේක ලියලා ඉන්න පිළිවෙලකට. MT එක දාන T. මගින් L dash මත සාධාරණ ලක්ෂයක් නිරූපණය වෙයි. හරි. හොඳයි. දැන් ලියන්න Q ද L dash මත වෙන නිසා. Q සමානයි MT එක ධන T යයි ගනිමු. Q සමානයි MT එක ධන T යයි ගනිමු. ඊළඟට මේක L මතත් ඉන්නවනේ ආදේශ කරන්න. Lට ආදේශ කරන්න. Q L මතද වන නිසා mx ඍණ y mx විදියට ගන්න mt ඍණ y විදියට ගන්න එක ධන t සමානයි බිඳුවයි. x එන්නේ ඍණ mtද? ඔව් මට මම වරද්දගෙන මේ ඍණ ලකුණ මෙතන තියලා කරන්න. හරි හරි. මෙතන ඍණ ලකුණ තියන්න. එතකොට හරි. හරි හරි. දැන් හරි. ඍණ ලකුණ මෙතනින් තියලා ගන්න. කමක් නැහැනේ කැමති විදියකට මාරු කරන්න පුළුවන්. හරි. දැන් එනවා t m වර්ග ධන 1 සමානයි ඍණ 1යි. t සමානයි ඍණ 1ට m වර්ග ධන 1. හරිද පුතේ? මේක දෙන්නේ පරාමිතියට. මට මෙන්න මේක පොඩ්ඩක් කවුරු හරි අන්තිමට දාන්න. පරාමිතික අගය. හරිද? ඔන්න දැන් ඔයාලට Q හොයන්න පුළුවන්. එම නිසා Q කොහොමද? ඍණ mt මේක ඍණෙන් වැඩි කරන්නේ. එතකොට ධන m යට m වර්ග ධන 1. ඊට පස්සේ එක ධන t එක ධන ඍණ 1 යට t m වර්ග ධන 1. පොඩ්ඩක් සුළු කරන්න. එහෙනම් මෙන්න Q ගේ කණ්ඩාංක එනවා. m යට m වර්ග ධන 1 m වර්ග බෙදීම m වර්ග ධන 1. බලන්න හරිද කියලා. ඔන්න Q ලක්ෂයේ කණ්ඩාංක. හරිද පුතේ? right හොඳයි. දැන් මේක ඩෙස්මෝස් වල එහෙම මාර ලස්සනට බලන්න පුළුවන්. මම පෙන්නන්නම් ඉන්න. හරි? m විචලනය වන විට Q ලක්ෂය මෙන්න මේ මගින් දෙනු ලබන S වෘත්තය මත පිහිටන බව පෙන්වා Q හි පතේ දල සටහනක් XY කණ්ඩාංක තලයේහි අඳින්න. මොකද කියන්නේ? m විචලනය වන විට Q ලක්ෂය මේ මගින් දෙනු ලබන වෘත්තය මත පිහිටන බව පෙන්වා. අහගන්නකො. දැන් කියනවා පුතේ මේ m වෙනස් වෙන කෙනෙක් නම් මේ ආරම්භක L රේඛාවේ අනුක්‍රමණය වෙනස් වෙනවා නම් එතකොට පුතේ මේ Q ලක්ෂයට එක තැනක ඉන්න බෑනේ. එයත් වෙනස් වෙනවානේ තැන් තැන් වලට ගිහින්. එයා යන්නේ මොන පාරේද කියලා අහනවා. එයාගේ ගමන් මාර්ගය අහනවා මොන වගේද කියලා.
එතන එයාගේ ගමන් මාර්ගය හොයන්න නම් කොහොමද එයා මෙහෙම යන්නේ කියලා මොකද්ද කරන්න ඕනේ? එයාගේ තියෙන ওই පරාමිතිය නොදන්න පදේ අයින් කරන්න ඕනේ. එහෙම කරා නම් එයාට අදාළ සූත්‍රය එනවා. හරි දැන් කොහොමද ඒක කරන්නේ? එහෙම කරන්න මුලින්ම එයාව xy කියලා නම් කරගන්න. ඒ කියන්නේ q ලක්ෂය. ඔව්. හරි. හැමෝම නම් කරන්න q ලක්ෂය xy කියලා. අපි හදමු. මාත් එක්කම හදමු හැම දරුවෙක් මේක. ඔන්න බලන්න. හරි ලස්සන නිර්මාණයක් කරන්න යන්නේ. q ලක්ෂය ගන්න xy කියලා. xy නම් හොයන්න දැන් x කියන්නේ කවුද? m බෙදීම m වර්ග ධන 1. y කියන්නේ කවුද? m වර්ග බෙදීම m වර්ග ධන 1. මේක ආවද බලන්න හැම දරුවෙක්ටම. ආදේශ කරලා පෙන්වන්නත් පුළුවන්. ඊට වඩා මම මේ ක්‍රමයට යනවා දැන් මෙතෙන්දී. හරිද? දැන් පුළුවන් නේද පුතේ මට මේ දෙන්නව බෙදන්න. මම දෙක බෙදෙනවා එකකින්. එතන y බෙදීම x මෙතන බෙදුවොත් m වර්ග mට කැපිලා m එකක් ඉන්නේ. ආයෙ කියන්නේ පුතා m හොයාගත්තා. ඉතින් m හොයාගත්තා කියන්නේ ඉතින් කොච්චර වටිනවද? m සමානයි y බෙදීම x නම් ඒක මේ දෙකේ එකකට දාන්න. අපි හිතමු එකට m වෙනුවට දාන්න y බෙදීම x. මෙතනත් y වර්ග බෙදීම x වර්ග ධන 1. දැන් සුළු කරන්න. ලස්සන උත්තරයක් එයි. හරස් ගුණ කරන්න පුළුවන්. නේ එක එක විදිහවලට සුළු කරන්න බෑ. අපි හරස් ගුණ කරමු. එතකොට එනවා y වර්ග බෙදීම x ධන x සමානයි y බෙදීම x. දැන් ආයි x කෙනකින් වැඩි කරන්න. x වර්ග ධන y වර්ග ඍණ y සමානයි බිඳුවයි. පුතේ මේක දාවේ. මේකද ඒගොල්ලෝ පෙන්නන්න කියන එක. හරිද පුතේ මේක දාවේ පිළිතුරට? හරි හැම දරුවෙක්ම බලාගන්න මෙන්න බලන්න. ඔන්න බොහොම විශේෂ වැඩක් කරලා පෙන්නන්න යන්නේ. හොඳේ. දැන් අපි ওই කරපු වැඩ ටික මම මේකම අඳිනවා. මම හිතන්නේ මේක මම මේ මීට කලිනුත් අවස්ථාවක් කරලා ඇති. හරියට මතක නැහැ. mx ඍණ y සමානයි බිඳුවයි. මේ තියෙන්නේ පුතේ චලනය වෙන සුළු y සමානයි mx රේඛාව. හරිනේ හැමෝටම පේනවනේ ඒකේ චලනය වෙන y සමානයි mx රේඛාව. හරි. ඒක බොහොම පැහැදිලිව හැමෝටම පේනවා. right. ඊළාට මේගොල්ලෝ අපිට කිව්වා බිඳුව එක ලක්ෂය මේකෙන් එළියෙන් ඉන්නවා කියලා පෙන්වන්න. ඔය තියෙන කළු පාට ඩොට් එක බිඳුව එක ලක්ෂය. හරි. ඊළඟට අපිට කිව්වා මේ බිඳුව එක ලක්ෂය හරහා යන විදියට මේ එල්ට ලම්බක රේඛාවක සමීකරණේ පරාමිතිකව හොයන්න කියලා. අපි එතන සමීකරණේ හරියට මෙහෙව්වේ නෑ පරාමිතිකවයි හෙව්වේ. ඕනනම් හරියට හොයන්නත් තියුණා. හරියට හෙව්වනම් කීයද එන්නේ? අපි එතන හෙව්වේ නෑ නේද යගේ? හරි. කට්ටියට මාව දැන් ඇහෙනව නේද පැහැදිලිව? පුතේ කීප දෙනෙක් දාන්න පැහැදිලිව ඇහෙනවද මාව? හරි 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 අහගන්න. හරි දැන් අපි මෙයාට ලම්බක බිඳුව එක හරහා යන රේඛාවක් හොයන්න try කරා. එතකොට ආවේ ඇත්තටම අපි හෙව්වේ නෑ. සම්පූර්ණයෙන් හෙව්වේ නෑ. අපිට ආවේ x ධන my ඍණ m මං හිතන්නේ මේක හරියට හරි. දැක්කනේ පුතේනේ? අරය හරහා යන දැක්කද පුතේ? එල්ට කොළ පාටයකට ලම්බක බිඳුව එක හරහා යන රේඛාව රතු පාටගෙන බලන්න ලම්බක බව තියාගෙන ඒගොල්ලෝ චලනය වෙන හැටි. එතකොට මේ ලම්බයට අඩියක් තියුණා. මේ තියෙන්නේ ලම්බේ අඩිය. මෙන්න මෙතන මේ මෙන්න යන්නේ මෙයා. ඒකත් හෙව්වා. ඒක හෙව්වාම කණ්ඩාංකාවේ මොනවද? අර ආවේ m යට m වර්ග ධන එකක් ආවා. හරි. ඊළාට ආවා m වර්ග යට m වර්ග ධන එකක්. හරිද බලන්න පුතේ? ඔය තියෙන නිල් පාට ඩොට් එක මේ බලන්න නිල් පාට ඩොට් එක.
පුතාලට නිකන් තේරෙනවද මේ නිල් පාට ඩොට් එක හරි අමුතු පාරක යන්නේ කියලා මේ තමයි ලම්බේ අඩිය. මේ අඩිය කියන්නේ Q ලක්ෂය. එයා නිකන් අමුතු පාරක යන්නේ. එයා යන පාර අපිට හොයන්න දෙවුණා. ඔව් අපිට මොකද අපි හෙව්වා මෙන්න මේ මාව x වර්ග ධන y වර්ග ඍණ y සමානයි පුතේ බිඳුවයි. අන්න බලන්න සිද්ධිය. දැන් පැහැදිලිද? ඔන්න ඕක තමයි මට කියන්න අවශ්‍ය දේ. ඒ කියන්නේ වෙනස් වෙන සුළු y සමානයි mx රේඛාවට බාහිරින් ඉන්න බිඳුව එක ලක්ෂයේ ඉඳලා අපි ඇන්දොතින් ලම්බකයක්. ඒ ලම්බකයේ අඩිය එවත් මෙන්න මෙයා. මෙන්න මේ ලක්ෂය අර mx වෙනස් වෙද්දී අමුතු පාරක ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ අමුතු පාරේ සමීකරණය තමයි ඔයගොල්ලෝ මහන්සි වෙලා හෙව්වේ. දැන් ওই ලස්සනට පේන්නේ මේක දිග යන හැටි. පේනවද? ආනේ යා හරියටම ඉන්නේ වෘත්තයක් මත. ඉතින් මේවයි අර සෛද්ධාන්තික වලටත් වඩා මම දකින්න දෙයක් තියෙනවා. අර මේක මේ විදිහට දැක්කහම ටිකක් සාමාන්‍යයෙන් අපිට තේරෙන ගතිය වැඩිනේ. නේද පුතේ? ඉතින් ඒක නිසා ඔයගලන්ට වඩා ඒ කියන්නේ මේක තවදුරටත් පැහැදිලි කරගන්න මේක හොඳ මාධ්‍යයක්. පැහැදිලිනේ? ඒක දෙක එක්කෙනාට එක එක්කෙනා දකින්න විදි වෙනස්. හරි මම මේක මීට කලින් මම හිතා රිවිෂන් පන්තියේත් එක දවසක් පෙන්නුවද කොහොමද මට හරියට මතක නැහැ. මෙතන මතක දරුවෝ ඉන්නවද ගාල්ලේ හරි මාතර හරි? මට මතක නැහැ හරියට මම රිවිෂන් පන්තියේ මේක පෙන්නුවද කියලා. මං හිතන්නේ නැතුව ඇති මට හරියටම මතකයක් නැහැ. හරිනේ? වැඩේ පැහැදිලිනේ හැම දරුවෙක්ටම? රයිට්. හොඳයි. ගාන තව තියෙනවා. මෙන්න ගාන ඉතුරු ටික. හරි. තවද R. තව ලක්ෂයක්. S මත පිහිටන බව පෙන්වන්න. දැන් මේ අන්තිමට හොයපු කෙනා S. හරි. අන්න අරයා S මත. පුතේ. වෘත්තයක් මත ලක්ෂයක් ඉන්නවා කියන්න ඕන. මොකද්ද කරන්න පුළුවන්? එක්තරා ලක්ෂයක් වෘත්තයක් මත ඉන්නවා කියා ගන්න ඕන. මොකද්ද කරන්න පුළුවන්? අනිවාර්යෙන් ආදේශ කරනවා නේද? ඒක බොහොම සරලයි. ආදේශ කරන්න බලන්න. වෘත්තයට ආදේශ කරන්න බලන්න. ඒ ලක්ෂය. මූල 3 බෙදීම 4යි 4න් 1යි. R S ට ආදේශයෙන් LHS මූල 3 බෙදීම 4 වර්ගය ධන 4න් 1 වර්ගය ඍණ 4න් 1 3 ධන 1 බෙදීම 16 ඍණ 4න් 1 බිඳුවයි. එම නිසා R ලක්ෂයේ S මත පිහිටයි. අර බලන්න. මම R ට මෙයාට ආදේශ කරා. sorry S ට ආදේශ කරා R ලක්ෂයේ මූල 3 බෙදීම 4යි 4න් 1යි. X මූල 3 බෙදීම 4යි y 4න් 1යි මෙතන නිකම්ම 4න් 1 දැම්මා. සුළු කරා. සුළු කරාම ලස්සට බිඳුව වෙනවා. දැන් වාක්‍යයක් දාන්න. එම නිසා R ලක්ෂය S මත වේ. එම නිසා R S මත වේ. S මත වේ. right නියමයි. හරි. ඉවරද? නෑ තව තියෙනවා. R ලක්ෂයේදී S බාහිරව ස්පර්ශ කරන හරි X අක්ෂය මත කේන්ද්‍රය පිහිටන S ඩෑෂ් වෘත්තයේ සමීකරණය සොයන්න. මෙන්න ටිකක් අමුතු වැඩක්. මොකද්ද කියන්නේ පුතේ මේක? දැන් මේ වෘත්තේ ඉන්නවනේ. මේ වෘත්තය මත ලක්ෂයකුත් තියෙනවනේ. හරි. මෙන්න තියෙනවා අදාළ වෘත්තය S. මෙයා මත ලක්ෂයක් තියෙනවා. හරි. මෙන්න කේන්ද්‍රය, මෙන්න ලක්ෂය. මේ ලක්ෂය තමයි R. මේගොල්ලෝ අපිට කියනවා මෙතෙන්දි මෙයත් එක්ක බාහිරව ස්පර්ශ වෙන්න ඕනලු. දැන් මෙතෙන්දි ස්පර්ශ වෙනවා කියන්නේ මෙහෙම එකක් නේ පුතා. නේද? ඔහොම වෙන්න එපාය. ඒ වෙන ගමන් කේන්ද්‍රයේ තියෙන්න ඕන X අක්ෂය උඩලු. ස්පර්ශයේ බාහිරයි. කේන්ද්‍රයේ තියෙන්න ඕන X අක්ෂය උඩ. ඔන්න ඔහොම වෙන වෘත්තය අහනවා. කට්ටියට පැහැදිලිද මොකද්ද මේ හොයන්න යන්නේ කියලා? කොහොමද ඔක් කරන්නේ? දැන් මේ R ලක්ෂය අපි දන්නවද? අපි R ලක්ෂය දන්නවා. අපිට S හොයාගන්න බැරිද? පුළුවන්නේ. මෙයාගෙන් පුතේ කේන්ද්‍රයයි අරයයි හොයාගන්න පුළුවන්නේ. නේද? අරයයි කේන්ද්‍රය හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි අනිවාර්යෙන්. දැන් අපි යන්න බෑ වෙන්නේ මෙතන තියෙන මොන ලක්ෂයටද?
x අක්ෂයේ උඩ කේන්ද්‍රයකට හරියට හරි. කොහොමද එතෙන්ට යන්නේ? අපිට මේ කේන්ද්‍රය හොයාගත්තා නම් වැඩේ ගොඩ. ඇයි? ඒකයි මේ ලක්ෂය පාවිච්චි කළා. අරේ හෙව්වා කියන්නේ සමීකරණේ ගොඩ. දැක්කද? කොහොමද කරන්නේ? ක්‍රමයක් යෝජනා කරන්න බලන්න කට්ටිය. කොහොමද අර නොදන්න අලුත් නිල් පාට වෘතේ කේන්ද්‍රය සහ අරය හොයාගන්නේ? මොකද්ද ක්‍රමය? වෘතයේ සමීකරණයට R ආදේශයෙන් ඒකෙන් බාහිර ස්පර්ශ බව එනවද පුතේ? SR දුර SR නෙමෙයි මෙතන ඉඳලා තියෙන දුර නේ මේ දුර අරයට සමාන බව පෙන්වීම නෑනේ ඉතින් අරයට සමානයි කියන්න බෑනේ පුතේ මේකේනේ අභ්‍යන්තරව බෙදෙන ලක්ෂයට සමාන කරලා හරි අහගන්න මෙන්න මෙහෙමයි යන්නේ ක්‍රම කීපයක් තියෙනවා දැන් අපිට පුතේ මෙතන x අක්ෂය උඩ ඉන්නවා කියලානේ කියලා තියෙන්නේ. එතකොට පුතාට පුළුවන් මේකේ කේන්ද්‍රය ගන්න සිම්පල් a ගේ බිඳුව වගේ සිම්පල් a බිඳුව වගේ අන්න එහෙම කණ්ඩාංකයක්. ඒ වගේම මේ s වෘත්තය s වෘත්තයේත් අපි කේන්ද්‍රය අරේ හොයාගමු. මේ තියෙන x වර්ග ධන y වර්ග ඍණ y මෙතනට 4න් එකක් ඕන අරහෙටත් 4න් එකක් දාන්න. එතන එනවා x ඍණ බිඳුවේ වර්ගය y ඍණ භාගයේ වර්ගය සමානයි භාගයේ වර්ගය. හරි. ඒ කියන්නේ මෙයාගේ කේන්ද්‍රය එන්නේ බිඳුවේ භාගය. මේකේ අරය එන්නේ භාගයයි. r භාගයයි. මේකේ අරය r කියලා ගමු. මේ ලක්ෂයනේ කැපිටල් R වෙන්නේ. හරි. එයාව දන්නවා අත්‍තරම කැපිටල් R ලක්ෂය දන්නවා. හරිද? හරි. ඉතින් පුතේ මෙහෙම කරන්න පුළුවන්. දැන් මේක ස්පර්ශ ලක්ෂයනේ. හරිද? ඔයාට පුළුවන් මෙතන අනුපාතය අරගෙන මේ භාගයට ආර්ණය අනුපාතය අනුපාත ක්‍රමෙන් මේක ඒ බිඳුව කියලත් තරම් මේ මැද ලක්ෂයක් දන්න නිසා සමාන කරන්න. අනුපාත ක්‍රමෙන් සමාන කරන්න දැන් උදාහරණයක් මම කියනවා මෙතන වෙන්න ඕන දෙයක් කියන්නම්. මෙහෙමනේ තියෙන්නේ. මේ ලක්ෂය A ගේ බිඳුව. මේ ලක්ෂය බිඳුවේ භාගය. මෙතන මැද ලක්ෂය දන්නවා. මූල 3 බෙදීම 4 4න් 1. මෙතන අනුපාතේ භාගෙට R. දැන් ඔයාට බැයිද ওই ටික සම්බන්ධ කරලා සූත්‍රයක් ලියන්න? මෙහෙම පුළුවන් නේ. භාගයේ වැඩි කිරීම A. ධන R වැඩි කිරීම බිඳුව. බෙදීම භාගේ ධන R. භාගේ වැඩි කිරීම බිඳුව. ධන R වැඩි කිරීම භාගේ. බෙදීම භාග්‍ය ධන R. මේ හෙව්වේ පුතේ අභ්‍යන්තර බෙදුම් ලක්ෂයක්. මේ ලක්ෂ්‍ය අපි දන්නවා මූල 3 බෙදීම 4 4න් 1. වෙන වෙනම සමාන කරන්න ඔයාට අවශ්‍ය සමීකරණ දෙකක් කරහා උත්තර දෙකේ. ඇත්තටම කිව්වොත් මේ y කණ්ඩාංග සමාන කරන්න ඔයාට r හොයන්න පුළුවන් ඊළඟ එක සමාන කරන්න ඔයාට ඒක r දාලා සිම්පල් ඒව හොයන්න පුළුවන්. මෙතනින් එනවා මේක බිඳුවයිනේ. දෙකෙන් වැඩි කරොත් a බෙදීම 1 ධන 2යි r සමානයි මූල 3 බෙදීම 4යි.
මෙතනින් එනවා දෙකෙන් වැඩි කරොත් r බෙදීම 1/2යි r සමානයි 4න් 1යි. මේ දෙවෙනි තැනින් r හොයාගන්න. මෙතනින් r හොයන එක ලේසි. 4යි r සමානයි 2යි r ධන 1. r සමානයි භාගයක්. ඒ කියන්නේ r නුත් භාගයයි. හරි. r භාගයයි නම් මෙතන එනවා උත්තරේට භාගයව දෙකක් 1යි 1/2යි. මූල 3 බෙදීම 2ක්. මේක හරිද පුතේ? මූල 3 බෙදීම 2යි. සිම්පල් ඒ. එහෙනම් අලුත් වෘත්තේ මෙන්න අලුත් වෘත්තය කේන්ද්‍රය වෙන්නේ මූල 3 බෙදීම 2 බිඳුව. අරය වෙන්නේ භාගයයි. නියමයිනේ. හොයලා ඉවරයි. කට්ටියට තේරුණාද වැඩේ? පුතේ බාහිරව වෘත්ත දෙකක් ස්පර්ශ වෙද්දී කේන්ද්‍ර දෙකයි මේ එකම එක ස්පර්ශ ලක්ෂයයි තුන් දෙනා බෙදෙන්නේ අරයන් අතර අනුපාතෙට. දැන් මේ දෙන්නගේ මේ මධ්‍ය ප්‍රදේශයේ මේ ඡේදන ලක්ෂය තියෙන්නේ ඔව් බාහිර බෙදීමක බාහිර මේ ස්පර්ශකදී. එතකොට මේ අරය භාගයයි මේ අරය r නම් අනුපාතය වෙන්නේ භාගිට. එතන අභ්‍යන්තර බෙදුමකට සමාන කරලා නොදන්න පද තියෙනේ හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්. මේ කරේ ඒක. කොබල වැඩේ තේරිච්ච දරුවා උස්සන් බලන්න පොඩ්ඩක්. එතන නිය අමුතුයි සංකල්ප ටිකක් අමුතුයි. ඒ කියන්නේ බෙදුම් ලක්ෂයක් අරගෙන තමයි කරේ. හොඳයි කියලා දෙන්න. ආපහු මේ ප්‍රශ්නේ අන්තිම ටික හරි කියලා දෙන්න. පුතේ මෙහෙමනේ. r ලක්ෂය s මත පිහිටනවා කියලා ඔප්පු කරන්න තිබුණා. මේ දෙන ඔප්පු කරන්න. ඊට පස්සේ අපිට කියනවා තව වෘත්තයක් ඇවිල්ලා මේ s ට බාහිරෙන් ස්පර්ශ වෙන්න සෙට් වෙනවලු. හරියටම සෙට් වෙන්නේ r ගෙදිලු. ඇයි බාහිර ස්පර්ශය නම් එක තැනයිනේ. ඒ r කියන කෙනාලු. හරිද? ඒ වගේම ඒ වෘත්තේ කේන්ද්‍රයේ ඉන්නේ x අක්ෂය උඩලු. එතන පුතා හිතලා බලන්න x අක්ෂය උඩ කේන්ද්‍රය තියෙනවා නම් ඒ බිඳුව කියලා ගත්තනම් හරි අනිවාර්යෙන් එහෙම ගත්තනම් හරි මොකද්ද? කේන්ද්‍රය හරි. ඊට පස්සේ අරයට r කියලා ගන්නවා. අරගෙන මම කරන්නේ මේ ලක්ෂයයි තුන යම් අනුපාත ප්‍රමේයක් දාලා සම්බන්ධ කරනවා. දෙපැත්තේ දෙන්න අරන් මැද කෙනා ලිව්වහම ලේසි. වැඩේ පැහැදිලි නේද? හොඳයි. ඉතින් ලියන්න වෘත්තයේ සමීකරණය මේකට නමක් තියනවාද මේ වෘත්තෙට? s dash. එම නිසා s dash හි සමීකරණය S dash හි සමීකරණය පුතේ dash එකේ සමීකරණය කේන්ද්‍රයේ තියෙනවා හරේ ගන්න x ඍණ මූල 3 බෙදීම දෙකේ වර්ගය ධන y ඍණ බිඳුවේ වර්ගය සමානයි භාගයේ වර්ගය. එතකොට එනවා x වර්ග ඍණ මූල 3යි x ධන 3 බෙදීම 4 ධන y වර්ග සමානයි 4න් 1. මේකද පුතේ එන්නේ හරිද පුතේ මේක අර වෘත්තේ දාවේ ඔය තමයි s dash මේ අලුත් කෙනා මෙන්න s dash නියමයි ඊළඟට මොකක්ද කියන්නේ පුතේ ඊළඟට කියනවා මේ බලන්න ඊළඟට කියනවා s dash හි කේන්ද්‍රයම කේන්ද්‍රය ලෙස ඇතිව
S අභ්‍යන්තරව ස්පර්ශ කරන වෘත්තයේ සමීකරණය ලියා දක්වන්න. දැන් කියනවා පුතේ මෙතන කේන්ද්‍ර කරගත්ත වෙන වෘත්තයක් මේ ස්ව අභ්‍යන්තරව ස්පර්ශ කරනවා. ඒතර පුතාලට තේරෙන්නේ නැපයි මේ S තමයි අභ්‍යන්තරයට යන්න හදන්නේ කියලා. මෙතන කේන්ද්‍ර වෙලා මෙයාව ඇතුළතින් තියාගන්න try කරනවා නම් ඒ මෙහෙම වෘත්තයක් වෙන්න එපයි නේද? පිළිගන්නවද? මෙන්න මේක නේද S dash sorry මේක S dash නේ. ඔව්. මෙන්න මේ මම දැන් එළියෙන් ඇඳපු කෙනා නේද S double dash වෙන්න ඕනේ එහෙනම්. ඊළඟ කෙනා අභ්‍යන්තරව තියාගෙන ඉන්න හදන්නේ. දැන් කේන්ද්‍රය අරකමයි. මේ කේන්ද්‍රයමයි හරි. අරයට මොකද වෙන්නේ? ඔව් මෙන්න තියනවා දැන් අරය. මෙතන ඉඳලා මෙතෙන්ට. මෙන්න කැපිටල් අපි ගමුකෝ. R dash කියලා ගමු. R double dash. එම නිසා S double dash හි අරය. R double dash කීයයිද? භාගය ධන භාගයයි. ඒක තේරුණාද වැඩි? ඇයි පුතේ මෙතන සිම්පල් R නුත් භාගයයි මෙතන භාගයව දෙකයි. එතන උත්තරේ 3 බෙදීම 2යි නියමයි. අරය 3 බෙදීම 2යි. කේන්ද්‍රය මේක. මෙන්න කේන්ද්‍රය. කේන්ද්‍රයට දාන්න මූල 3 බෙදීම 2 බිඳුව අරයට ගන්න. අරය අවසානයට ලියන්න වෘත්තේ. වැඩේ අවසන්. එම නිසා නව වෘත්ත S double dash නේද? මේ සමීකරණය. ඒකට නමක් දාලා නෑ අපි නමක් දාගත්තේ. හරි. y ඍණ මූල 3 බෙදීම 2 වර්ගය නෑ x ඍණ නේ. ධන y ඍණ බිඳුවේ වර්ගය සමානයි 3 බෙදීම 2 වර්ගය. එතකොට එනවා x වර්ග ඍණ මූල 3x ධන 3 බෙදීම 4 ධන y වර්ග සමානයි 9 බෙදීම 4. උත්තරේ x වර්ග ධන y වර්ග ඍණ මූල 3x ඍණ 6 බෙදීම 3 බෙදීම 2 සමානයි බිඳුවයි. මට තහවුරු කරන්න. S dash ගේ S double dash ගේ සමීකරණ දෙක හරිද? කවුරු හරි කීප දෙනෙක්? කට්ටිය අහගෙන ඉන්නව නේද මෙතන? කිසිම සද්දයක් බද්දයක් නැහැ සමහරුන්. chat එකේ දාන්න කීප දෙනෙක් හරිද? නිදිමතයි ලුසර් අද ඒක නම් ඇත්ත. ඒක වෙන්නේ මේ පාඩමේ ස්වභාවය අර අනිත් කොටස් වගේ නෙමෙයි. හරිද? වැඩේ පැහැදිලිද කට්ටියට? මොකද කරන්නේ 16ක් කරනවද? එහෙම නැත්නම් ඊළඟ සතියේට තියනවද? ඒ කොටසේ ප්‍රශ්න ටිකත් එක්ක එහෙමුණොත් 16 කරමු. ඛණ්ඩාංක ජ්‍යාමිතියේ ඒක තමයි. 2020 ඉඳන් 17ට අද අපි කතා කරා 2016 සහ පළවෙනි ඔය අවසාන අවුරුදු පහේ මේ 20 ඉඳන් අවුරුදු පහේ ඒ කොටසේ ගණන් ටිකත් එක්ක දෙක ගාන එනවා. සරල රේඛා වෘත්තෙන් දෙකක්. එතන ගණන් 10යි මේකයි 11යි. ලොකු ගානයි 11යි. ගණන් ටික ඊළඟ සතියේ කතා කරමු. හරි? හොඳයි. හරි. එහෙනම් හැමෝටම උත්සාහ නැහැ පරිස්සමින් ඉන්න. ඉල්ලෙන්